මේ පටන් ගන්නේ අසම්පූර්ණ සටහන්. හරිද? මේ විශේෂකය පොඩ්ඩක් මාරු කරලා පටන් ගන්න. සාමාන්‍ය පුතේ පිළිවෙල තමයි නිෂ්පාදන ගිණුම්, සමිති, අසම්පූර්ණ සටහන්, හවුල් ව්‍යාපාර. ඒක තමයි ඕඩ් එකේ තියෙන්නේ. හැබැයි මම කරන්නේ නිෂ්පාදන ගිණුම්, අසම්පූර්ණ සටහන්, සමිති කියලා. හේතුව තමයි සමිති කරන්න කලින් අසම්පූර්ණ සටහන් කරලා තියෙනවා. එතකොට පුතේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. සමිති කරන්න කලින් අසම්පූර්ණ සටහන් කරාම සමිති පාඩම ලේසියි. අසම්පූර්ණ සටහන් වලට කලින් සමිති කරත් පුතේ අසම්පූර්ණ සටහන් පාඩම කරන්න දෙන්නේ නැහැ. සමිති පාඩමේ කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩිත් එක්කලා. හේතුව මේ අසම්පූර්ණ සටහන් වල සම්බන්ධතාවය කෙලින්ම තියෙනවා සමිති කියන විශේෂකයත් එක්කලා. ඒ නිසා පුතේ මේ අසම්පූර්ණ සටහන් එක තමයි මුලින්ම කරන්නේ. එහෙනම් මේ අසම්පූර්ණ සටහන් කියන්නේ මොකක්ද? මෙන්න මේ මාතෘකාවට කතා කරන්නේ මොනවාද අපි? පුතේ මේ අර්ථයට කතා කරන්නේ හරියට ගිණුම් තියාගන්නේ නැති භාගෙට ගිණුම් තබන ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. ඉතින් මොනවාද මේ භාගෙට ගිණුම් තබන ව්‍යාපාර කියන්නේ? බහුතරයක් ව්‍යාපාර පුතේ නිශ්චිතව ගිණුම් තැබීමේ ක්‍රමවේදයක් නැහැ. ඒගොල්ලෝ බොහෝ දුරට එක පැත්තයි තියාගෙන යන්නේ. උදාහරණයක් දැන් ඉස්සර පුතේ දැන් මම පුඩි කාලේ පුතේ අපේ ගෙවල් පැත්තේ කඩින් තමයි ගෙදර කට්ටිය බාන්න ගත්තේ. ඉතින් මාත් ඒ කාලේ කඩ යනවා ළමයි. හරිද? එතකොට මොකද කරන්නේ? ඉතින් අර කඩේ මුදල ගාපුතේ පොඩි පොතක් තියෙනවා. දැන් ගමේ තාමත් ඒවා තියෙනවා පුතේ. හරිද? දැන් නගරේ ළමයිට මේවා නුහුරු දේවල් වුණාට පුතේ ගම්වල හැදෙන ළමයිට මේවා බොහොම සුන්දර අත්දැකීම් ළමයි. එතකොට කඩේ තියෙනවා පුතේ කඩේ පොඩි පොතක් දාලා තියෙනවා මුදලාලි ගාව. මේ මුදලාලි ගාව තියෙන පොතේ පුතේ අන්න අපි බඩු ගත්තට පස්සේ මුදලාලි මොකද කරන්නේ? ඊ පොතේ වෙන පිටුවක් තියෙනවා අදාළ පුද්ගලයාගේ නමට හිතන්නකෝ. කැලුම් කියලා. හරිද? කැලුම්ගේ නමට පිටුවක් තියෙනවා. ඒ පිටුවේ උදේ එයා ගත්ත භාණ්ඩ 1200යි කියලා ලියනවා. ඒ භාණ්ඩ වල එකතුව. අපි ගාවත් පොඩි පොතක් තියෙනවා පුතේ මුදලාලි මේ පොතක් තරම් අද දිනිය දාලා මෙන්න මෙච්චර භාණ්ඩ ගත්තයි කියලා පුතේ ලියලා දෙනවා. හරිද? ඔක තමයි ඔය ගම්වල සිස්ටම් එක පුතේ. ඒතර මාසාන්තිමේට පුතේ මේ ටික එකතු කරලා අන්න මොකද කරන්නේ? තාත්තා ගිහිල්ලා කඩින් මුදලාලට ගාන බේරලා එනවා පුතේ. ඉතින් එතකොට එයා අපේ පොතේ එකතුව දාලා බැලන්ස් එක දාලා මෙන්න මෙච්චර ගාණක් කියලා පුතේ හදලා දෙනවා. ඔක තමයි පුතේ සාමාන්‍ය ගම්වල ක්‍රමය. හරිද? ණයට තමයි බඩු ගන්න පුතේ. අද අපි ලස්සනට කාර් එකකින් බහැලා ක්‍රෙඩිට් කාඩ් එකකින් කිවි සුපරේකින් පුතේ බඩු ටික අරගෙන එනවානේ. ඒකත් අරකම තමයි. වෙනසක් නැහැ. අර කරපු දේම තමයි අද වෙන්නේ බැංකුව හරහා. ඒතර බැංකුව හරහා අපි ගත්ත භාණ්ඩ වලට ගෙවීම් කරනවා. මාසයේ අන්තිමේට පඩිය ගත්තට පස්සේ තාත්තා ගිහිල්ලා බැංකුවට ගෙවනවා. වෙනදා මොකද කරන්නේ? තාත්තා පඩිය අරගෙන එලින්ම කඩේට ගෙවනවා. එකම දෙයි. අද අර පොඩක් ලස්සනට පිළිවෙලකට බැංකුව හරහා ගනුදෙනු සිද්ධ වෙනවා පුතේ. හරිද? එහෙනම් පුතේ මෙන්න මේ වගේ ව්‍යාපාර. අපි කියන අසම්පූර්ණ සටහන් තබන ව්‍යාපාර විතර කඩේ මුදලාලි ගාව තියෙන ණය පොතක් විතරයි. එයා ගාව තියෙන එයාගේ ණයට ගන්න පුද්ගලයින්ගේ නම් ලයිස්තුව. ඒ නම් ලයිස්තුව තමයි එයා ගාව තියෙන්නේ. ඒතර එයා ලාභ විදිහට දකින්නේ ලාච්චුවේ තියෙන සල්ලි. ඒක එයා දෙයක් කඩේ මුදලාලි ගන්න නෑ පුතේ. ඔය පොඩි පොඩි ව්‍යාපාරවල ඔක්කොම තියරිය ඕක පුතේ. හරිද? ඉතින් මේ accounts උගන්වන මම කරන්නේ ඕකනේ. දැන් මම දන්නේ නැහැ පුතේ. මට ඇත්තටම accounts කියන්න වෙලාවක් නැහැ. දැන් මම accounts ගැන දන්නවනේ. අවබෝධයක් තියෙනවනේ නේද? ඒක නිසා මට ළමයි accounts කියන්න වෙලාවක් නැහැ. ඇයි? පන්ති කොයි වෙලාවෙත් පන්ති. ඒක නිසා පුතේ අර මට කොච්චරක මුදලක් ලැබෙනවද? ඒ මුදලින් ටියුට් වල කොච්චර ප්‍රමාණයක් වියදම් වෙනවද? විදුලි බිලට කීයක් යන මේ වැඩවලට ගෝලයට කීයක් ගෙවනවද පුතේ?
ඊට පස්සේ ටයිප් කරනවා මේකට කීයක් ගෙවනවද? තව ඩිසයින් කරන කීයක් ගෙවනවද? ඔයාලට පුතේ යන වියදම වාර්තා කරලා ලාභය හෝ අලාභය හොයන්නට වෙලාවක් නැහැ. ඉතින් පුතේ මම දකින්නේ මගේ බැංකුවට ලැබෙන මුදල තමයි ලාභ විදියට. ඉතින් පුතේ ඔය ඔක්කොම කවුද? අන්න අසම්පූර්ණ සටහන් තබන ව්‍යාපාර. ඉතින් මමත් accounts ගන්නුවට මටත් අවාසිය මොකක්ද? කාලය. මට කාලෙක නිසා පුතේ ඒ වැඩේ කරගන්න වෙලාවක් නැහැ. ඉතින් පුතේ ගොඩක් ව්‍යාපාරවල ඔන්න අසම්පූර්ණ සටහන් තබා ගන්න විවිධාකාර හේතු තියෙනවා දරුවෝ. එක්ක ඔයාට accounts ගැන අවබෝධයක් නැහැ. නැත්නම් ඒ වැඩේ කරන්න කාලයක් නැහැ. නැත්නම් accounts පිළිබඳ දැනුම තියෙන කෙනෙක් අරගෙන කරන් තරම් මූල්‍යමය ශක්තියක් නැහැ. ඉතින් මේ අසම්පූර්ණ සටහන් කියන්නේ බාගෙට ගිනුම් තබන ව්‍යාපාර. ඇයි මේගොල්ලෝ බාගෙට ගිනුම් තියන්නේ? අන්න මේගොල්ලෝ බාගෙට ගිනුම් තියන්න හේතුව තමයි මම ඔය කිව්වේ. හරිද? ඊට පස්සේ පුතේ මේ බාගෙට ගිනුම් තිබ්බා වගේ නෙමෙයි. අවාසි තියෙනවා. ඔයාලට කියන්න පුතේ දැන් මම යම් මුදලක් හොයනවා ඇත්තටම. හරිද? ලු මහා පරිමාණ විශ්වාස කෙනෙක් නෙමෙයිනේ. සුළු ගාණක් හොයන පුතේ මාසෙට. මට ජීවත් වෙන්න පුළුවන් ගාණට හොයනවා. ඉතින් පුතේ ඔය ලැබෙන මුදලට මම බැංකුවෙන් ලෝන් එකක් ගන්න කියලා පුතේ මේ වෙනකන් කිසිම බැංකුවකින් මට ලෝන් එකක් දීලා නැහැ. කිසිම බැංකුවකින් ලෝන් එකක් දීලා නැහැ. හේතුව මොකක්ද? අන්න ගියාම ඉල්ලනවා ඔයාගේ බැංකු ගිණුම් වාර්තා. බැංකු ගිණුම් වාර්තා පෙන්නන්න කියලා. ඉතින් මේ බැංකු ගිණුම් වාර්තා නැහැනේ පෙන්නන්න. දැන් නම් පොඩ්ඩක් බැංකු ගිණුම් වාර්තා හේතුව ළමයි account එකට සල්ලි දාන නිසා. නැත්තම් ඉස්සර එහෙමත් නෑ මුදේ. මෙහෙන් ආයතනෙන් ගත්ත අනිත් පැත්තෙන් වියදම් කරා. හරිද? අන්න ඒ නිසා කොච්චර හම්බ කරත් අර ගිණුම් තැබීමේ ක්‍රමවේදයක් නැත්නම් බැංකුවකින් ලෝන් එකක් දෙන්නේ නෑ මුදේ. සමහර විට රුපියල් 40000 හම්බ කරන රජයේ සේවකයට ලක්ෂ 20 25 ලෝන් එක පාස් කරන බැංකුව පෞද්ගලික අංශය අපි වගේ ගුරුවරුන් පුතේ ලෝන් එකක් පාස් කරන්නේ. ඇයි හේතුව? අන්න ගිණුම් වාර්තා නොමැති වෙන මේ accounts CRM පුතේ අවාසියක් තමයි අපිට ලෝන් එකක් ණයක් ලබා ගන්න හැකියාවක් නැහැ. ඒතර මගේ හරියට සුද්ධ ලාභය කීයද මම දන්නේ නැහැ පුතේ. නේද? මාසේ ලාභය කොච්චරක්ද මම දන්නේ නැහැ. ගොඩක් ව්‍යාපාරිකයෝ එහෙමයි. ව්‍යාපාරිකයෝ දන්නේ එයාගේ ලාභය කියලා. එයා ලාභය දකින්නේ මොකක්ද? ඒකේ ලාච්චුවේ තියෙන සල්ලි ටික. එයා හිතනවා මෙච්චර ගාණක් වික්ක මෙච්චර ගාණක් භාණ්ඩ වලට ගෙවුවා අන්න මේක තමයි මගේ ලාභය කියලා. ඉතින් පුතේ හරියට ලාභය හොයා ගන්න බෑ. අනිත් එක වරදක් හරි වංචාවක් වුණොත් ඒක කොහෙද වෙලා තියෙන්නේ කියලා පුතේ හොයාගන්න විදියක් නැහැ. ඇයි? සිස්ටම් එකක් නැහැනේ. නේද? ඔහේ මුදල් ලැබුණා මුදල් කිව්වා. මුදල් ලැබුණා මුදල් කිව්වා. ඒක නිසා පුතේ වරදක් හෝ වංචාවක් වුණොත් ඒක හොයාගන්න විදියක් නැහැ. නමයි. ඉතින් ඔන්න ඔය වගේ පුතේ අසම්පූර්ණ සටහන් වල පුතේ අවාසි තියෙනවා. එහෙනම් අපි මේ කතා කරන්නේ අසම්පූර්ණ සටහන් කියන මාතෘකාව. අසම්පූර්ණ සටහන් කියන මාතෘකාව පටන් ගන්න උදේ බාගෙට ගිණුම් තබන ව්‍යාපාරවලින් මොනවාද මේ බාගෙට ගිණුම් තබන ව්‍යාපාර කියන්නේ? නිශ්චිත ගිණුම් තැබීමේ ක්‍රමවේදයකින් තොරව දිත්ත සටහනෙන් තනි සටහනක් හෝ ගිණුම් නොතබන ව්‍යාපාර. ඇයි මේගොල්ලෝ මේ අසම්පූර්ණ සටහන් තියාගන්නේ? ඇයි මේගොල්ලෝ බාගෙට ගිණුම් සටහන් තියාගන්නේ? අන්න හේතු තමයි මොනවාද පුතේ? ඒගොල්ලන්ට වෙලාවක් නැහැ. ගිණුම් කරන පිළිබඳ අවබෝධයක් නැහැ. නැත්නම් ගිණුම් කරන්නේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් අරගෙන accounts තියන්න තරම් මූල්‍යමය ශක්තියක් නැහැ නේද? ඉතින් මේ බාගෙට accounts තියාගත්තා නෙමෙයි. ඒ තියාගෙන ඉන්නේ අවාසික් තියෙනවා. අවාසි මොනවාද? ලාභය හොයාගන්න විදියක් නැහැ. වැරදි සහ වංචා සිදු වුණොත් ඒව හොයාගන්න විදියක් නැහැ. ඊට පස්සේ බැංකු ණයක් ලබාගෙන ඉදිරිපත් කරන්න මූල්‍ය වාර්තා නැහැ. නේද? මහා පරිමාණ මට්ටමට ඇවිත් පුතේ අවාසිය තියෙනවා අන්න පුතේ. ඉතින් ඔය වගේ පුතේ මේකේ වාසිය අවාසි තියෙනවා. හරිද? එහෙනම් ඔය මම මූලික පැහැදිලි කිරීමක් කරේ. මොකක්ද සම්පූර්ණ සටහන්? ඒකේ වාසි අවාසි ඇයි මේගොල්ලෝ මේ අවාසියේදී ගිණුම් තියාගෙන යන්නේ? ඉතින් මේ ඔය දකින්න සාමාන්‍ය කඩ ගෙවල් පැත්තේ තියෙන ඔය පුතේ දැන් අපේ හන්දියේ තියෙන කඩ දිගටම ළමයි. ඒ ඔක්කොම අසම්පූර්ණ සටහන් තබන ව්‍යාපාර. ඒ කවුරුවක්වත් accounts තියන්නේ නැහැ. බඩුවක් ගිහිල්ලා ගත්තාම පුතේ ඒ බඩුව දීලා සල්ලි රාජ්‍යයට දාගන්න වැරෙන්න කිසි පොතක වාර්තා කරන්නේ නැහැ. අන්න පුතේ එහෙනම් ඒ හරියට ගිනු දින පුතේ බිල් පද්ධතියක් තියෙන්න ඕන. සෑම ගණුදෙම රිසිට් එකක් නිකුත් වෙන්න ඕන. අර ඒවා මූලික සටහන් පොත්වල වාර්තා වෙද්දී එහෙම තබන ව්‍යාපාර
ඔයා බලන්න ලංකාවේ දැන් කීයෙන් කීයද කියලා තියෙන පුතේ අර මහා පරිමාණ සමාගම් මේ ටික තියෙන ඇරෙන්න ඔය සුළු පරිමාණ මට්ටමේ කිසිම ව්‍යාපාරයක් හරියට ගිනුම් තියන්නේ නැහැ නේද ලංකාවේ ගොඩක් මේ ව්‍යාපාර ශේෂ්ත්‍රය දියුණු නොවෙන්න ප්‍රසාරණය නොවෙන්න ප්‍රධාන කාරණයක් තමයි ගිනුම් තැවීමේ ක්‍රමවේදයක් නැහැ හරියට ඒගොල්ලන්ට ඒක තමයි පුතේ ප්‍රධානම කාරණය හරි දරුවෝ බලන්නකෝ එහෙනම් මෙන්න නිබන්ධනය බලන්න පුතේ අසම්පූර්ණ සටහන් අපි කියන පුතේ තනි සටහන් කියලා බලන්න දරුවෝ ව්‍යාපාරයක ගනුදෙනු සටහන් කිරීම සඳහා දිත්ත සටහන් ක්‍රමය සම්පූර්ණයෙන්ම අනුගමනය නොකොට පවත්වාගෙන යනු ලබන ඕනෑම ගිණුම් සටහනක් අසම්පූර්ණ සටහනකි කියන පුතේ දිත්ත සටහන් ක්‍රමය අනුගමනය කරන්නේ නැතුව පවත්වාගෙන යන ඕනෑම ගිණුම් සටහනක් අපි කියමු මොකද පුතේ තනි සටහනක් කියලා එන දරුවෝ මෙන්න මේක හයිලයිට් කරන්න ඔයා මොකක්ද මේ තියෙන්නේ මෙන්න නිර්වචනය හයිලයිට් කරන්න පුතේ ව්‍යාපාරික ගනුදෙනු සටහන් කිරීම සඳහා දිත්ත සටහන් ක්‍රමය සම්පූර්ණයෙන්ම අනුගමනය නොකොට පවත්වාගෙන යනු ලබන ඕනම ගිණුම් සටහනක් අපි කියමු මොකද පුතේ අසම්පූර්ණ සටහනක් කියලා හරිද අපි කියනවා අසම්පූර්ණ සටහන් කියලා හරි පුතේ බලන්න මෙන්න අසම්පූර්ණ සටහන් ක්‍රමයක් භාවිතා කිරීමට හේතු ඇයි මේ ගොඩක් අය අසම්පූර්ණ සටහන් ක්‍රමයක් තියාගන්න බලන්න සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට දිත්ත සටහන් ක්‍රමය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නෙවෙයි මම කියවනේ පුතේ මේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට දිත්ත සටහන් ක්‍රමය පිළිබඳව පුතේ අවබෝධයක් නැහැ නේද accounts ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ පුතේ නේද ඉතින් ඔයාට මේ accounts කියලා දෙන්නේ ඔයාට පොඩි හරි ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාවක් ආවොත් accounts තියන්න කියලා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට දිස්ත්‍රාහන් ක්‍රමයේ භාවිතා කිරීමෙන් ගිණුම් වාර්තා තබා ගැනීම ප්‍රායෝගිකව අපහසු වීම පුතේ. ඒ කියන්නේ මේ සුළු පරිමාණ ව්‍යාපාරික පුතේ හැමතිස්සෙම ගනුදෙනු කරනවනේ. ඒතර පුතේ මේ නිතරම බිලක් නිකුත් කරන්න තරම් කාලයක් නෑ ඒගොල්ලන්ට. දැන් උදාහරණයක් ඔය ගියවිත පුතේ බලන්න කඩවල ඒ පුතේ කඩේ පුතේ බඩු ගන්න 7-8 දෙනා එනවා. බිල ලියලා ඉන්න තරම් වෙලාවක් නෑ පුතේ. දිත්ත සටහන් ගිණුම් ක්‍රමය තුලින් ගිණුම් වාර්තා තබා ගැනීම සහ අධික පිරිවැයක් දැරීමට සිදුවීම. ඉතින් මේවට අර සේවකයෙක් කරන් accounts යන්න වියදමක් යනවනේ. ඒක පුතේ දරා ගන්න බැරි පාඩුවක් හේතුව. එහෙම කරන්න තරම් ලොකු ලාභයක් මේ ව්‍යාපාරවල නැහැ. මෙන්න පුතේ අවාසි. මේ හේතු මෙන්න අවාසි. අවාසි මොනවාද පුතේ? ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය නැතහොත් ලාභ පාඩු තත්ත්වය නිවැරදිව ගණනය කර ගැනීමට නොහැකි. උදාහරණ කරන මෙහෙයුම් ප්‍රතිඵලය නැතහොත් ලාභ පාඩු තත්ත්වය නිවැරදිව ගණනය කර ගැනීමට අපහසු වීම. ඊට පස්සේ මූල්‍ය තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත නොහැකි වීම. නීතිමය හා බදු කටයුතු සඳහා නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ නොහැකි වීම. ව්‍යාපාරයේ අනාගත කටයුතු පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාගත නොහැකි වීම. ව්‍යාපාර සඳහා ක්‍රමවත් විවරණයක් ක්‍රියාත්මක කිරීම නොහැකි වීම. ආවාසන හල් කරන්න. අනාගත කටයුතු පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබාගත නොහැකි වීම. නීතිමය හා බදු කටයුතු සඳහා නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නොහැකි වීම. ඔන්නෝ තමයි අවාසි. හරිද? හරි ඕවා හයිලයිට් කරගන්න උදේ ඔන්න අවාසි හරිද හරි මෙන්න පුතේ අපි අසම්පූර්ණ සටහන් භාවිතා කිරීමට හේතු මේ හේතු පුතේ හයිලයිට් කරලා තිනවා මම ඒවා හයිලයිට් කරගන්න ඒ වගේම අසම්පූර්ණ සටහන් ලැබීම නිසා ව්‍යාපාරයකට ඇතිවන අවාසි පුතේ මේ තියෙන්නේ අවාසි හරිද හේතු සහ අවාසි ඒවා හයිලයිට් කරගන්න හරි එන්න පුතේ ඉතින් අපි කලින් කතා කරා දිත්ත සටහන් මූල ධර්මයෙන් බැහැරව එක් සටහනක් පමණක් තියෙනවා තමයි අපි කියන්නේ අසම්පූර්ණ සටහන නැත්නම් තනි සටහන් කියලා. ඉතින් අසම්පූර්ණ වාර්තා සම්පූර්ණ වාර්තා කරන්න නැත්නම් මූල ප්‍රකාශන පිළියෙල කරන්න පුතේ ක්‍රම දෙකයි. අන්න එකක් මොකක්ද ලාභ සමීකරණ ක්‍රමයයි පාලන ගිණුම් පදනමයි. මේකට පුතේ මේ
අපි අසම්පූර්ණ වාර්තා සම්පූර්ණ වාර්තා කරන්න ලාභ සමීකරණ ක්‍රමය භාවිතා කරනවා පුතේ. ඉතින් ඔයා දන්නවා ලාභ සමීකරණය කියන්නේ මොකක්ද කියලා. අපි පුතේ ලාභ සමීකරණය පුතේ කතා කරලා තියෙනවා. සමීකරණදී මේ දිගටම සමීකරණ පන්ති වලට ඔයා සම්බන්ධ වුණා නම් ලාභ සමීකරණය පුතේ අපි දිගටම සාකච්ඡා කරා පුතේ. හරිද? හරි. ඊට පස්සේ මේ පාලන ගිණුම් තබා ගැනීමේ ක්‍රමය කියන්නේ පුතේ අසම්පූර්ණ තියෙන වාර්තා ගිණුම් තියලා පාලන ගිණුම් මගින් හරියට මූල්‍ය වාර්තා සකස් කරන එක. එන්න පුතේ ශුද්ධවත්කම් පදනම් මත නැත්නම් ලාභ සමීකරණය මගින් මෙන්න ලාභය හෝ අලාභය සෙවීම. පුතේ මේ ඔය ලාභ සමීකරණයත් මම නිතරම ඔයත් එක්ක සාකච්ඡා කරලා දින උදේ මේ සමීකරණ පාඩමේ ඉඳන් ලාභ සමීකරණ උදේ කතා කරනවා. එහෙනම් ලාභ සමීකරණය කතා කරන අවස්ථා දෙකයිනේ. හරිද? හරි. මම මෙහෙන් පටන් ගන්නම්කෝ. මෙන්න. මාතෘකා පුතේ දාන්නම් ලාභ සමීකරණය කියලා. ලාභ සමීකරණය. ලාභ සමීකරණය පුතේ අපි කතා කරමු ප්‍රධාන අවස්ථා දෙකක් ගැන. එකක් ගැනිලි හා අමතර ප්‍රාග්ධනය නැති විට. ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය නැති විට. අනිත් එක ගැනිලි හා අමතර ප්‍රාග්ධනය ඇති විට. එනම් ප්‍රධාන අවස්ථා දෙකක් ගැන සාකච්ඡා කරනවා මේ ලාභ සමීකරණය කියන එක. ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය නැති විටයි ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය ඇති විටයි කියලා. ඒතර පුතේ මේ ගැනිලි සහ අමතර ප්‍රාග්ධනය නැති විට කියනකොට පුතේ අපි බලනවා මුලින්ම මුල ප්‍රාග්ධනය. මේ තියෙන මුල ප්‍රාග්ධනය. ඒතර ව්‍යාපාරික මුල ප්‍රාග්ධනයේද පුතේ ගැන්ලි අමතර ප්‍රාග්ධනයයි නැත්නම් මුල ප්‍රාග්ධනය අග ප්‍රාග්ධනය බවට පත් වෙන්න එකම හේතුව ශුද්ධ ලාභය විතරයි. ශුද්ධ ලාභය විතරයි. ඉතින් ඔයාලා දන්නවා නේද? දැන් අපේ ළමයි පොඩි උන් නෙමෙයිනේ. දැන් නිතරම කතා කරනවා ප්‍රාග්ධනය වෙනස් කරන සාධක හතරයි. මොකක්ද සාධක හතර? ආදායම්, වියදම්, ගැනිලි, අමතර ප්‍රාග්ධනය. ඔය කාරණා හතර නිසා තමයි ප්‍රාග්ධනය වෙනස් වෙන්නේ කියන්නේ. ඔය කාරණා හතර නිසා ප්‍රාග්ධනය වෙනස් වෙන පුතේ. ගැනිලි අමතර ප්‍රාග්ධනයයි නැත්නම් ප්‍රාග්ධනය වෙනස් වෙන්න කාරණා දෙකයි. මොකක්ද? ආදායමයි වියදමයි. ඉතින් ශුද්ධ ලාභය කියන්නේ ආදායම සහ වියදම අතර වෙනස. එහෙනම් පුතේ මෙන්න මට කෙලින්ම ගන්න පුළුවන් කාවද අග ප්‍රාග්ධනය. මේ ලාභ සමීකරණය කියන එක ගොඩනගා යුතු එනම් අග ප්‍රාග්ධනය සමානයි මුල ප්‍රාග්ධනය ධන ශුද්ධ ලාභය. මුල ප්‍රාග්ධනයට පුතේ ශුද්ධ ලාභය එකතු කරාම තමයි අග ප්‍රාග්ධනය ඉන්නේ. දැන් මට ඕන ශුද්ධ ලාභය හොයාගන්නනේ. මේ ශුද්ධ ලාභය පුතේ සමීකරණයෙන් දකුණු දෙපැත්තේ තියාගෙන මුල ප්‍රාග්ධනය පන්නනවා සමීකරණයෙන් වම් අත පැත්තට. එතකොට පුතේ අග ප්‍රාග්ධනය මුල ප්‍රාග්ධනය පුතේ සමීකරණයෙන් වම් අත පැත්තට යනකොට ඍණ මුල ප්‍රාග්ධනය වෙනවා. අන්න සමානයි ශුද්ධ ලාභය. එහෙනම් අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය සමානයි කාටද පුතේ? ශුද්ධ ලාභයට. පැහැදිලිද? ඉතින් මේක තමයි ලාභ සමීකරණය කියන්නේ. හරිද? අලුත් දෙයක් නෙමෙයි. එහෙනම් මුල ප්‍රාග්ධනය සහ අග ප්‍රාග්ධනය අතර වෙනස කියනවා මොකද පුතේ? අන්න අපි ශුද්ධ ලාභය කියලා. ඉතින් අපිට අග ප්‍රාග්ධනය දීලා නැත්නම් අන්න අග වක්කම් වලින් අග වගකීම් අඩු කරලා අග ප්‍රාග්ධනය හොයා ගන්න පුළුවන්. මුල ප්‍රාග්ධනය දීලා නැත්නම් මුල වක්කම් වලින් මුල වගකීම් අඩු කරලා අන්න මුල ප්‍රාග්ධනය හොයා ගන්න පුළුවන් බුදි.
ඔන්න ලාභ සමීකරණේ එක පැත්ත. හරි. මේ බොහොම කෙටියි. ඊට පස්සේ පුතේ ගැණලි සහ අමතර ප්‍රාග්ධනය තියෙනවා නම් එතන පුතේ අපි කියනවා මුල ප්‍රාග්ධනය ධන සුද්ධ ලාභය ධන අමතර ප්‍රාග්ධනය ඍණ ගැණිලි අන්න ලැබෙනවා පුතේ මොකක්ද අග ප්‍රාග්ධනය අන්න ගැණිලි අමතර ප්‍රාග්ධනයයි තියෙන වෙලාවක පුතේ මගේ ප්‍රාග්ධනය වෙනස් වෙන කාරණා හතරම පාවිච්චි වෙනවා ගැණිලි අමතර ප්‍රාග්ධනය ආදායම් වියදම්. උතර පුතේ මූල ප්‍රාග්ධනයට සුද්ධ ලාභය එකතු කරලා අමතර ප්‍රාග්ධනය එකතු කරලා ගැණිලි අඩු කරාම තමයි අන්න මට මොකක්ද දෙන්නේ අග ප්‍රාග්ධනය ලැබෙන්නේ පුතේ. එතකොට මට අග ප්‍රාග්ධනය ලැබෙන්නේ. එහෙනම් මේ අග ප්‍රාග්ධනය හොයන්නේ මේ විදිහට. අග ප්‍රාග්ධනය සමානයි මුල ප්‍රාග්ධනය ධන සුද්ධ ලාභය ධන අමතර ප්‍රාග්ධනය අන්න ඍණ ගැණිලි. හරිද? ඒ කියන්නේ අග ප්‍රාග්ධනය හොයන සූත්‍රය මොකක්ද? මුල ප්‍රාග්ධනයට සුද්ධ ලාභය එකතු කරලා අමතර ප්‍රාග්ධනය එකතු කරලා ගැණිලි අඩු කරාම තමයි මට අග ප්‍රාග්ධනය එන්නේ. දැන් මුනේ මට ඕන සුද්ධ ලාභය හොයන්න. සුද්ධ ලාභය උක්ත කර ගන්න පුතේ. එහෙනම් සුද්ධ ලාභයේ සමීකරණයෙන් දකුණු පැත්තේ තියෙද්දි මේ අනිකුත් පද පුතේ සමීකරණය වම් අත පැත්තට මොකද කරන්නේ? අන්න මම ගේනවා. එහෙනම් අග ප්‍රාග්ධනය තියාගෙන මුල ප්‍රාග්ධනය පුතේ සමීකරණය වම් අත පැත්තට ඍණ මුල ප්‍රාග්ධනය වෙනවා. ඍණ මුල ප්‍රාග්ධනය. සුද්ධ ලාභය තියාගෙන මේ පැත්තට ධන අමතර ප්‍රාග්ධනය සමීකරණය වම් අත පැත්තට පුතේ ඍණ අමතර ප්‍රාග්ධනය වෙනවා. ඍණ ගැණිලි සමීකරණය වම් අත පැත්තට පුතේ ධන ගැණිලි වෙනවා. අන්න සමානයි කාටද? සුද්ධ ලාභයට. අන්න සමානයි කාටද? සුද්ධ ලාභයට. පැහැදිලිද? ඊට පස්සේ දැන් මේක ඉතින් පොඩ්ඩක් මම පිළිවෙල ලියාගත්තොත් සුද්ධ ලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැණිලි ඍණ අමතර ප්‍රාග්ධනය. දෙවන් සමීකරණයේ ඕන කමින්ම පද දෙකක් මාරු කරනවා. ඒ කියන්නේ මේ මුල ප්‍රාග්ධනයේ ගාටනේ අමතර ප්‍රාග්ධන තිබ්බේ. මුල ප්‍රාග්ධනයේ ගාට මං ගැණිලි ගෙනාවා. ඒ කියන්නේ සමීකරණේ තැන් මෙහා මෙහා කරන්න පුළුවන් මට. හැබැයි මගේ දරුවෝ ඔයාට ලකුණු මාරු කරන්න බෑ. ලකුණ කියන්නේ මොකක්ද? මුල ප්‍රාග්ධනයේ ලකුණ තමයි ඍණ. එහෙනම් ඍණ මුල ප්‍රාග්ධනය නේ. ඍණ අමතර ප්‍රාග්ධනය. ඉතින් අමතර ප්‍රාග්ධනයේ දාද්දී අනිවාර්යෙන්ම වෙන එක ඍණ වෙන්න ඕන. ධන ගැණිලි වෙන්න ඕන. දැන් ගොඩක් ළමයි අහනවා ලාභ සමීකරණය හදනකොට ඇයි ධන ගැණිලි එකතු කරන්නේ? දැන් ධන ගැණිලි එකතු වෙන හේතුව තමයි මෙන්න මේ අර මුල ප්‍රාග්ධනයේ ඉඳන් අග ප්‍රාග්ධන පුතේ ගැණිලි අඩු කරලා තියෙනවානේ. ඒත් අග ප්‍රාග්ධනයේ ගන්නකොට ගැණිලි අඩු කරානේ. ඒ බලපෑම ඉවත් කරන්න තමයි මෙතනට ආපහු පාරක් අපි ලාභය හොයද්දී ගැණිලි එකතු කරන්නේ. මෙන්න එහෙනම් තියෙනවා තනි chart එකක් විදියට ලාභ සමීකරණේ බොහොම කෙටියෙන් මෙතන තියෙන තව ඉස්සරහට දින කතා කරන්න. හරි යන්නකෝ යා ලියන පොතට පුතේ. ලියන පොතට ගිහිල්ලා දාන්න මාතෘකාව ලාභ සමීකරණය කියලා පුතේ. ලාභ සමීකරණේ දාලා මෙන්න මේ ටික හැකි ඉක්මනින් ලියාගන්න පුතේ. ඉක්මනින් ලියාගන්න ලාභ සමීකරණ මාතෘකාව දාලා ලියාගන්න පුතේ.
බෝඩ් එක පේනවද නේද? අවුලක් නැහැ නේද? හරි. හරිද? ඉක්මන ලියා ගන්නකො. ඉක්මන පුතේ. ඩියුරේස් එක මම කියන්න. ඊළඟ කොටස පටන් ගන්න. ඉවරද පුතේ? හරි. පටන් ගමු නේද පුතේ? හරි. ඉතින් මේ ලාභ සමීකරණය කියන්නේ පුතේ අලුත් දෙයක් නෙමෙයි. ඔයාගේ මුල ප්‍රාග්ධනයේ ඉඳන් අග ප්‍රාග්ධනය වෙනකන් තියෙන සම්බන්ධතාවය සමීකරණයක් ආශ්‍රයෙන් ලියලා ඒකේ සමීකරණයෙන් සුද්ධ ලාභය උක්ත කරගත්තම තමයි ඔයාට ලාභ සමීකරණය කියලා අපි ගොඩනගලා දෙන්නේ. පැහැදිලිද වෙන්නේ? ඉතින් මේක ලිව්වේ පුතේ දැන් ගොඩක් අය ලාභ සමීකරණය කටපාඩමින් හැදුවට ඒක හැදෙන විදිය දන්නේ නැහනේ. ඉතින් ඔයා මාත් එක්ක මුල ඉඳන්ම හිටපු දරුවෙක් නම් අපි සමීකරණ කතා කරලා තියෙනවා, ඊට පස්සේ අසම්පූර්ණ සටහන කතා කරගෙන පුතේ නේද? ඩිවිෂන් එකේ කතා කරා, දීර්ඝාස කතා කරලා පේ ප්ලස් කතා කරගෙන ඉතින් මේ හැදෙන විදි පුතේ අපි නිතරම සාකච්ඡා කරමු. හරිද? හරි. ඒක පුතේ හැම දෙයකම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ ඉඳලම පටන් ගත්තම ලීසි පුතේ වැඩි. හරි. එහෙනම් ඔය ටික ඕකේ නම්, ඔය ටික හරි නම් අපි යමු පුතේ ඊළඟ මාතෘකාවට. මෙන්න පුතේ බලන්න, ලාභය හෝ අලාභය සමානයි අවසාන ප්‍රාග්ධනය ඍණ ආරම්භක ප්‍රාග්ධනය කියනවා. හරි පුතේ, මෙන්න තියෙනවා ප්‍රශ්නාංක 1. අපි ප්‍රශ්නාංක 1 ඉඳලා පටන් ගමු පුතේ. අයිතිකරු විසින් ප්‍රාග්ධන යෙදවීමක් හෝ ප්‍රාග්ධන ඉවත් කර ගැනීමක් සිදු කරනු මැතිනම් පහත දෑ ගණනය කරන්න කියනවා පුතේ. මොකක්ද කියන්නේ බලන්න. පළවෙනි එක 2019 1 දිනට සුද්ධවත්කම්. මේ සුද්ධවත්කම් කියන්නේ හිමිකමට, හිමිකම කියන්නේ ප්‍රාග්ධනයට. ඉතින් ප්‍රාග්ධනය සමානයි
අන්න මුලවත්කම් වලින් අඩු කරන්න වගකීම්. එහෙනම් පුතේ මාත් එක්කම බෝඩ් එකේ ගණන් ටික හදාගෙන යමු. එහෙනම් දාන්න ප්‍රශ්නාංක 1 කියලා මෙන්න අපි පටන් ගන්නවා ප්‍රශ්නාංක 1. ටියුට් එක තියෙන ළමයි ටියුට් එකේම හදන්න. ටියුට් එක දැනට අරගෙන නොමැති නම් මොකද කරන්නේ? ඔයා ලියන පුතේ දාන පුතේ අසම්පූර්ණ සටහන් ලාභ සමීකරණය කියලා. හරිද? ප්‍රශ්නාංක 1 දාලා පුතේ. මෙන්න ඔයාගෙන් ඉල්ලන්නේ මොකක්ද? 2019 1 शुद्ध वत्कम 2019 1 शुद्ध वत्कम समानයි වත්කම් ඍණ වගකීම්. වත්කම් ඍණ වගකීම්. මේ වත්කම් එන්නේ කීයද? අන්න 2019 1 වත්කම පුතේ ලක්ෂ 12යි. වගකීම වෙනවා ලක්ෂ 9ක්. අන්න ලක්ෂ 3ක් වෙනවා කවුද? අපේ මුල සුද්ධ වත්කම. හරිද? දෙවෙනි දහන උදේ 2019 1 සුද්ධ වත්කම්. ඉතින් 2019 1 සුද්ධ වත්කම් කියන්නේ වත්කම් ඍණ වගකීම්. වත්කම් ඍණ වගකීම් සමානයි. එහෙනම් මුල වත්කම ලක්ෂ 15යි. අග වත්කම ලක්ෂ 15යි. අග වගකීම ලක්ෂ 10යි. අන්න ලක්ෂ 5ක් වෙනවා පුතේ. ලක්ෂ 5ක් වෙනවා. හරිද? ඊට පස්සේ මාසය තුල ඉපියූ ලාභය හෝ අලාභය අන්න අපි කියනවා සුද්ධ ලාභය හෝ අලාභය සමානයි අග ප්‍රාග්ධනය. නැත්නම් අග සුද්ධ වත්කම් ඍණ මුල සුද්ධ වත්කම්. හරිද? දැන් අග සුද්ධ වත්කම් සහ මුල සුද්ධ වත්කම් අතර වෙනස පුතේ ලක්ෂ 5 ඍණ ලක්ෂ 3 අන්න ඔයාට කීයක් එනවද පුතේ? ලක්ෂ 2යි. හරිද? ලක්ෂ 2යි පුතේ. හරි. එහෙනම් රූල් කරගන්න පුතේ. හදාගන්න උත්තරේ ඉක්මනට. හරි. හදාගන්න ඉක්මනට පුතේ. හරි එන උදේ පළවෙනි ගාන ඉතින් බොහොම සරලයි ඒවා මුල් කොටස් ටික අපි දන්න කියනවා කරුණු කාරණා පුතේ. හරිද? හරි. මුල් කොටස හරි නම් උදේ පළවෙනි ගාන හරි නම් දෙවෙනි ගානට යන්න කලින් පුතේ බලන්න දෙවෙනි සමීකරණය කියනවා මෙන්න ඔයාට. අපි ඒකත් දැන් කතා කරලා තියෙන්නේ. මෙන්න ගැන්ලි සහ අමතර ප්‍රාග්ධනය අයිතිකරු විසින් පුතේ යොදා ඇති අවස්ථාවක මේ තියෙන්නේ ප්‍රාග්ධනය වෙනස් කරන සාධක 4යි අමතර ප්‍රාග්ධනය ගැනිලි ආදායම් වියදම්. එහෙනම් ඔය 4 අතර වෙනස තමයි පුතේ අපි කියන්නේ මොකක්ද? අන්න ලාභය කියලා. හරි. එහෙනම් පුතේ වෙන දිනෝ අවසාන ප්‍රාග්ධනය ඍණ ආරම්භක ප්‍රාග්ධනය ධන ගැන්ලි ඍණ අමතර ප්‍රාග්ධනය. හරි පුතේ එන්න ප්‍රශ්නාංක 2ට මෙන්න පසුදුගේ ව්‍යාපාරයේ ශේෂ් පිරික්සුම දීලා තිනවා ඔයාට. වත්කම් වගකීම් දීලා මුලසාග අපෙන් අහනවා ඉතින් අයිතිකරු විසින් අමතර ප්‍රාග්ධනය ලෙස 50000ක් හඳුන්වා දුන් අතර 30000ක ප්‍රාග්ධනයක් ඉවත් කර ගැනීමක් සිදු වී ඇත කියලා. ඉතින් අවශ්‍ය වන්නේ අපෙන් අහනවා 2019 1 සුද්ධ වත්කම් හිමිකම අන්න වත්කම් ඍණ වගකීම් 2019 1 සුද්ධ වත්කම් හිමිකම වත්කම් ඍණ වගකීම් ලාභය හෝ අලාභය කොච්චරක්ද ගණනය කරන්න කියලා පුතේ. ඉතින් කලින් ගාන වගේමයි මෙන්න ප්‍රශ්නාංක 2 දාන්න පුතේ නම් ප්‍රශ්නාංක 2 අර
ප්‍රශ්නාංක දෙක දාන්න පුතේ. ප්‍රශ්නාංක දෙක දැන් අහනවා සුද්ධවත්කම කීයද කියලා. හරි. එතකොට පුතේ හොයන්නේ 2019 සුද්ධ වත්කම් සමානයි වත්කම් ඍණ වගකීම්. වත්කම් ඍණ වගකීම්. එතකොට පුතේ 2019 1 වත්කම ලක්ෂ 12යි. මෙයා ලක්ෂ 9යි. අන්න ඔයාට ලක්ෂ 3ක් එනවා. හරි. චාන 2019 1.31 සුද්ධ වත්කම්. අපි කියනවා වත්කම් ඍණ වගකීම්. ලක්ෂ 15යි ලක්ෂ 10යි ලක්ෂ 5යි. ඔය පුතේ අග. ඊට පස්සේ පුතේ ලාභය හෝ අලාභය. අන්න ලාභය හෝ අලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. හරි. එතකොට පුතේ අග ප්‍රාග්ධනය කියන්නේ ලක්ෂ 5ට, මුල ප්‍රාග්ධනය කියන්නේ ලක්ෂ 3ට, ධන ගැනිලි කීයද 30යි, අමතර ප්‍රාග්ධනය කීයද 50යි. අන්න පුතේ බලන්න උත්තරේ කීයක් එනවද? බලන්න උත්තරේ කීයක් එනවද කියලා පුතේ. ළමයි උත්තර දාලා තියෙනව නේද? මේ දාලා තියෙන උත්තර ටික. දෙවෙනි ගාන පුතේ. දෙවෙනි ගාන තමයි යා. මේ දෙවෙනි ගාන. හරි. ප්‍රශ්නාංක දෙක ටියුට් එකේම හදන්න පුළුවන් ඔයාට. ටියුට් එකේම හදාගෙන යන්න පුළුවන්. හරි. හරි. කීයක් එනවද? අන්න 1,80,000ක් එනවා සුද්ධ ලාභය. හදාගන්න පුතේ. ඔව් ලාභයක් එනවා පුතේ. ලාභයක් නේද? සෝ ලාභයක් එනවා පුතේ. බලන්න කී දෙනෙක්ද? 1,80,000ක ලාභයක් එනවා. පැහැදිලිද? 1,80,000ක ලාභයක් එනවා පුතේ. හරි. ඔන්න අපි ඕකත් ගොඩ දාගත්තා. හරි. ඊට පස්සේ පුතේ අභ්‍යාසාංක 3 එන්න පුතේ අභ්‍යාසාංක 3 බලන්න. අභ්‍යාසාංක 3 කියනවා පුතේ මේ එක්තරා ව්‍යාපාරයක පොත්වලින් පහත දැක්වෙන තොරතුරු උපුටා ගන්නා ලද කියලා. ඔයාලා පුතේ 2018 1 සිට 2018 12:31 වෙනකම් පුතේ තොරතුරු ලබා දීලා තියෙනවා. රෝමිලක්කම් 1 සහ රෝමිලක්කම් 2 සහ රෝමිලක්කම් 3 කියනවා ගැන්ලි සහ අමද ප්‍රාග්ධනය. ඉතින් ලාභය හෝ අලාභය හදන්න කියනවානේ. ඉතින් ලාභය හෝ අලාභය වෙනකොට දැන් මේ ගානේ කෙලින් ඔයාට මුලවත්කම් මුල වගකීම් දීලා නැහැ. අගවත්කම් අග වගකීම් දීලා නැහැ. වත්කම් නම් වශයෙන් දීලා තියෙන්නේ. ඉතින් අපි හොයාගන්න ඕන මුලවත්කම් වල එකතුවයි මුල වගකීම් වල එකතුවයි කීයද කියලා. එහෙනම් පුතේ අන්න මට අරන් දෙන්න ඔයා මුලවත්කම් සහ මුල වගකීම් කීයක් එනවද? අගවත්කම් සහ අග වගකීම් කීයක් එනවද කියලා. මුලින්ම මට මෙන්න මේක දෙන්න ඕල දෙන්නකො. ලාභය හෝ අලාභය හොයන්න කලින් 2018 1.1 සහ 2018 12:31 ප්‍රාග්ධනය මෙන්න මේ ඕල දෙන්න. 2018 1 සුද්ධවත්කම් 2018 12:31 සුද්ධවත්කම් අරන් දෙන්න පුතේ ඉක්මනට. ඉතින් වෙනම හොයන්න ඕන. ඉතින් වෙනම හොයන්න කොහොමද පුතේ? මෙන්න 2018 1 වත්කම් නම් වශයෙන් ලියන්න ඕනේ.
ඉඩම් සහ ගොඩනැගිලි තියෙනවා එක් පක්ෂ 50000. බලන්න එයා එක් පක්ෂ 50000යි. ලී බඩු 5000යි. තොගය 2000යි. ණය ගැති 2000යි. ණය හිමි කියන්නේ වගකීම. අපි ආගම්පුතේ වගකීම් පැත්තට. ණය හිමි වගකීම කීයද? වගකීම පුතේ 5000යි. කලින් ගෙවූ වියදම් 100යි. ඒක වත්කමක්. උපචිත වියදම් 200යි. මුදල් හා බැංකු ශේෂය පුතේ අන්න 2000යි. එහෙනම් වගකීම එනවා 5200යි. මෙයා 5200යි. වත්කම පුතේ කීයක් එනවද බලන්න ඔයා. අන්න එක් පක්ෂ 61100ක්ද බලන්න එන්නේ. එතකොට මූල ප්‍රාග්ධනය කීයක් එනවද? මූල ප්‍රාග්ධනය හරිද පුතේ? එක් පක්ෂ 61100න් 5200ක් ගියාම කීයද පුතේ එන්නේ? පොඩ්ඩක් බලන්නකෝ වගේ. කීයද එන්නේ? උත්තර දෙන්නකෝ මට. එක් පක්ෂ 61100න් එක් පක්ෂ 59900 නේද? හරි. ගන්න එක් පක්ෂ හරිද? ඊගා 55000 නේ. ඔව්. එක් පක්ෂ 55900 එක් පක්ෂ 55900යි. හරි. ඔය වගේ මට හොයලා දෙන්නකෝ මෙන්න මෙයක් අග ශුද්ධ වත්කම් පුතේ ඔය වගේ පෙරට ගන්න දෙන්නකෝ ඉක්මනට. බලන්න අග ශුද්ධ වත්කම් කීයක් එනවද කියලා. බලන්න අග ශුද්ධ වත්කම් කීයක් එනවද? බලන්න අග ශුද්ධ වත්කම් කීයක් එනවද? කෙව් දෙන්නේ 2,04,300යි කියනවා. 2,04,300යි කියනවා. එක උත්තරයක් දෙනවා එක් පක්ෂ 96,400 කට උත්තරේ දෙපඩ බලන්නකෝ. එක් පක්ෂ 96,400 2,04,300. 2,04,300 නේ. 2,04,300යි අග ප්‍රාග්ධනය මුල ප්‍රාග්ධනය එක් පක්ෂ 55,900යි. අන්න පුතේ ගැල්ලේ තියෙනවා ධන 2,000යි. ඍණාමතර ප්‍රාග්ධනය 5,000යි. ඉතින් සුළු කරලා බලන්න උත්තරේ කීයක් එනවද කියලා. බලන්න පුතේ සුළු කරාම උත්තරය කීයක් එනවද? බලන්න පුතේ සුළු කරාම උත්තරේ කීයක් එනවද? කීයද? 45,400යි කියනවා. 45,400 දෙන්නේ. හතලිස් 400යි. එහෙනම් 45,400යි ගන්න 45,400යි. හරි ප්‍රශ්නාංක 3 හරිනම් පුතේ
ඔයා මට හදලා දෙන්න ප්‍රශ්නාංක 4 ඉක්මනට ඔය වගේම ගානක් වෙනසක් නෑ පුතේ අරන් දෙන්න ඉක්මනට ප්‍රශ්නාංක 4 හදලා දෙන්න උත්තරේ බලන්න කීයක ලාභයක් හෝ අලාභයක් වෙනවද කියලා ප්‍රශ්නාංක 4 හදන්න ඉක්මනට ප්‍රශ්නාංක 4 ඔය වගේ ඉතින් මූල ශුද්ධවත්කම් අග ශුද්ධවත්කම් හොයාගෙන සමීකරණයට ආදේශ කරන්න. බලමුද කීයද ඉන්නේ කීයද ළමයි ආවේ කීයද පුතේ ආවේ අංක 4ට උත්තරේ ලාභය හෝ අලාභය කීයක් එනවද උත්තර එකක් ආව දැනට අනිත් අය උත්තරේ වань පුතේ කීයද ඉන්නේ ළමයි තුන් දෙනෙක්ගේ උත්තර තියෙනවා එකොළොස්දාස් 800ක් කියනවා උත්තරේ ලාභය 11,800ක් කියනවා
එහෙමද පුතේ ඉන්නේ? පුතේ 11,800යි නේද? 11,800ක ශුද්ධ ලාභයක් එනවායි කියනවා අංක 4ට. හරිද? ඊට කලින් වගේම වත්කම් වලින් මුල වගකීම් අඩු කරලා මුල ශුද්ධ වත්කම් ගන්න. අග වත්කම් වලින් අග වගකීම් අඩු කරලා අග ශුද්ධ වත්කම් ගන්න. ආදේශ කළා පුතේ ලාභය ගන්න කීයද? 11,500 ගාන කියනවා අග ප්‍රාග්ධනය තවලු ගානවා 2,50,200යි මුල ප්‍රාග්ධනය 2,36,400යි. ඒක ආදේශ වෙනවා පුතේ. මෙන්න එහෙනම් 2,50,200යි 2,36,400යි. ඒතර පුතේ මෙතන බලන්න තියෙනවා ගැන්ලි 3,000යි අමතර ප්‍රාග්ධනය 5,000යි ඔක්කොම 11,800ක් වෙනවා. හරි පුතේ. ඊළඟ ගාන හදලා වෙන පුතේ මේ ප්‍රශ්නාංක 5. එතන පුතේ ඉතින් තියෙන්නේ ජංගම නොවනවත්කම් ජංගම වත්කම් ජංගම වගකීම්. ඒක දන්නවනේ. දැන් මුළු වත්කම් හැදෙන්නේ කොහොමද පුතේ? මුළු වත්කම් හැදෙන්නේ ජංගම නොවනවත්කම් සහ ජංගම වත්කම් එකතු වුණාට පස්සේ. මුළු වගකීම හැදෙන්නේ ජංගම වගකීමයි ජංගම නොවන වගකීම එකතු වුණාට පස්සේ. ඉතින් පුතේ මෙතන තියෙන්නේ ජංගම වගකීම විතරයි. අන්න එහෙනම් ඔයාලට පුළුවන් ප්‍රශ්නාංක 5 පුතේ හදලා ඉක්මනින් උත්තරේ මට අරන් දෙන්න. බලන්න 2018 1 ශුද්ධ වත්කම් කියන විට පුතේ මුළු වත්කම් කියන්නේ ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියන දෙකේම එකතුව. එතකොට 2,30,000ක්ද බලන්න එන්නේ මුළු වත්කම් 2,30,000ක්ද බලන්න එන්නේ. ළමයි කාන 11,600 නෙමෙයි කියලා පුතේ. මේ කලින් ගානේ අහන්නේ. කලින් ගානට 11,800ද 11,600ද පොඩ්ඩක් බලන්නකෝ. 11,800ද? දැන් මම හැදුවේ නේ ඔය හදපු නිසා. 11,800යි. ඔව් හරි නේද? ඔව් උඩ දෙන්නානේ 11,800 කියලා පුතේ. ඔය බලන්න පොඩ්ඩක් 11,800යි ඉන්නේ. හරි. ඉතින් මෙතන වත්කම් කියනකොට ජංගම නොවන වත්කම් ජංගම වත්කම් දෙකම ගන්න ඕන පුතේ. එතකොට එක් පක්ෂ 26,000යි එක් පක්ෂ 4,000යි පුතේ. අන්න 2,30,000 කියනවා පුතේ. මට මුල වත්කම් ටික ඉතින් මුල වගකීම වෙන්නේ කීයද? 42,500යි. ඒ වගේම අගක් ගන්න අග වගකීම 27,200යි. අග වත්කම කියන්නේ 0.05යි. 14න් අතර එකක් ඉතුරුයි 10යි 14න් එකක් ඉතුරුයි 2,44,500ද බලන්න ඉන්නේ අග වත්කම. අන්න ගැන්ලි තියෙනවා පුතේ 6,000ක්. අමතර ප්‍රාග්ධනය තියෙනවා කීයක්ද? 20,000ක්. හරි අරන් දෙන්න පුතේ සුළු කරලා ඉක්මනට සූත්‍ර ලියන්න ඕනේ. මේවා ලියන්න ඕන. අර මේවා ලියලා තමයි ලාභය ගන්න. නිකන් උඩින් පල්ලෙන් ගන්න එපා. ආවට ගියාට ඒ පිළිවෙල ඉගෙන ගන්න උදේ. කීයද පුතේ ලාභය ඉන්නේ?
කිරුතේනි ඔව් පස්වෙනි ගාන පුතේ පස්වෙනි ගාන හරි දෙන්න මට උත්තර ඉක්මනට දරුවෝ කොහොමද 2,30,000 ආවේ පුතේ 2,30,000 කියන්නේ 2018 1 ජංගම නොවනවත්කම් සහ ජංගමවත්කම් කියන දෙකම එකතු කරාට පස්සේ මෙයා මේ ජංගම වගකීම. ඉතින් වගකීම කියලා මේ ගානේ ගන්න වෙන්නේ ජංගම වගකීම විතරයි. හරිද? ජංගම වගකීම විතරයි. මෙතන වත්කම් කියලා ගන්නේ ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියන දෙකේම එකතුව. වගකීම කියලා ගන්න වෙන්නේ ජංගම වගකීම විතරයි. බලන්න උත්තරේ කීයක් එනවද කියලා. මට දෙන්න අගයන් ටිකක් චුට්ටක් දෙන්නකෝ. මුල ප්‍රාග්ධනයේ කීයද අග ප්‍රාග්ධනයේ කීයද පොඩ්ඩක් අරන් දෙන්නකෝ. එකක් දාන්නකෝ මම උත්තර දාලා දෙනවා. හොඳයි යා. උත්තරේ ලාභය 15700ක් එනවයි උදේ. මට මෙන්න මේ විදිහට චුට්ටක් දාන්නකෝ. chat එකට. අග 2,17,300. අග 2,17,300යි 2,17,300යි මුල කීයද පුතේ? මුල 1,87,500. 1,87,500. හරි 1,87,500. නමුත් සුළු කරාම තමයි නේද? සුළු කරාම තමයි ඔයාට ආවේ කීයද? 15,800 නේද? සුළු කරාම වෙනවා 15,800. හරිද? හරි දැන් මුදේ උන් අපි අගයන් ටික ලාභ සමීකරණය දැන් අපි මාතෘකාව તો ලාභ සමීකරණය පුතේ ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප ක්‍රම දැන් මම දන්නවා අනිවාර්යෙන් ඔයා මේ ක්‍රමේ නම් ඉගෙනගෙන නැහැ හරිද මේ ක්‍රමයේ පුතේ ඉගෙනගෙන නැහැ ඒක නිසා මේ විකල්ප ක්‍රමයේ පුතේ අදහස තමයි දැන් අපි අවසාන වත්කම් වලින් අවසාන වගකීම් අඩු කරාම අවසාන ප්‍රාග්ධන එනවනේ ඒක අපි දන්නවා ආරම්භක වත්කම් වලින් ඉතින් මෙතන හදාගන්න මෙන්න මෙතන ෂුට්ටක් කපලා අවසාන නෙමෙයි එතන ඉන්න ඕන ආරම්භක වගකීම් හදාගන්න ටියුට් එකේ මම කව ටියුට් එක ඇති නේද ආරම්භක වගකීම අඩු කරලා ගැන්ලි එකතු කරලා පුතේ අමතර ප්‍රාග්ධනය අඩු කරන්න ඔයාට ලාභ සමීකරණය ගන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ මොකක්ද? අපි දන්න ලාභ සමීකරණය. හැබැයි මෙන්න මෙයා අපි කලින් ඉගෙනගෙන නෑ පුතේ. මෙන්න මෙයා highlight කරන් ටියුට් එකේ පුතේ. මෙන්න මෙයා highlight කරගන්න. ලාභය හෝ අලාභය සමානයි වත්කම් වල වෙනස රින වගකීම් වල වෙනස ධන ගැනිලි රින අමතර ප්‍රාග්ධනය ඔන්න ඔය කියන සමීකරණය පුතේ කලින් අපි කියලා දීලා නැත. කියන්නේ මම කලින් ඔයත් එක්ක සාකච්ඡා කරලා නැත පුතේ. හේතුව දැන් මේක කිව්වට සමහරලාට තේරෙන්නේ නැහැ ළමයිට. ඒක නිසා පුතේ සාමාන්‍ය ක්ලාස් වල අපි උගන්වනකොට මෙන්න මේ මම highlight කරලා තියෙන සමීකරණය කියලා දෙන්නේ. වත්කම් වල වෙනස රින වගකීම් වල වෙනස. හරිද? හරි ඕක හැදෙන විදිය මම මෙහෙම පැහැදිලි කරන්නම් ඔයාට හරිද මෙන්න වත්කම් වල වෙනස සහ වගකීම් වල වෙනස කියන එක හරිද හරි එතකොට උදේ මේ ලාභ සමීකරණය කියන්නේ අවසාන වත්කම් රින අවසාන වගකීම ආරම්භක වත්කම් රින ආරම්භක වගකීම ධන ගැනිලි රින අමතර ප්‍රාග්ධනය හරි ඔය තියෙන්නේ ලාභ සමීකරණය දැන් මං කියමු මොකද සමීකරණය තව එකක් මේ ලාභය හෝ අලාභය සමානයි වත්කම් වල වෙනස
රින වගකීම් වල වෙනස. අන්න වත්කම් වල වෙනසින් වගකීම් වල වෙනස එකතු කරලා ගැනිලි අඩු කරලා අමතර ප්‍රාග්ධනය එකතු කරා නම් පුතේ මට ගන්න පුළුවන් මොකක්ද? ලාභ සමීකරණය. ඉතින් මෙයා තමයි කතන්දරේ. දැන් මෙයා මොකක්ද කතන්දරේ? දැන් පුතේ මෙතන අග ප්‍රාග්ධනයනේ ඍණ මුල ප්‍රාග්ධනය. ඉතින් අග ප්‍රාග්ධනයයි මුල ප්‍රාග්ධනයයි අතර වෙනස තමයි පුතේ මොකක්ද අපි කියන්නේ? ලාභය. ඉතින් මේ වත්කම් වල වෙනසයි වගකීම් වල වෙනසයි කියන්නේ මොකක්ද පුතේ? ඒ කියන්නේ ප්‍රාග්ධනයේ වෙනස. එහෙනම් පුතේ මේ මුල ප්‍රාග්ධනයටයි අග ප්‍රාග්ධනතර වෙනස පුතේ ලාභය. නම් වත්කම් වලයි වගකීම් වල අතර වෙනස පුතේ ප්‍රාග්ධනයේ වෙනස. ප්‍රාග්ධනයේ වෙනස කියන්නේ මොකක්ද? අන්න ලාභයට පුතේ. එහෙනම් මෙන්න මේ කෑල්ල තමයි ඔයාට මෙතනින් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙන්න මේ කියන කොටස තමයි මෙන්න මේ දීලා තියෙන්නේ. හරිද? එතකොට අවසාන වත්කම් සහ අවසාන වගකීම් අතර වෙනස තමයි අවසාන ප්‍රාග්ධනය. ආරම්භක වත්කම් සහ ආරම්භක වගකීම් අතර වෙනස තමයි ආරම්භක ප්‍රාග්ධනය. ඒ මුල අග ප්‍රාග්ධනයයි මුල ප්‍රාග්ධනය අතර වෙනස තමයි ඇත්තටම ලාභය නැත්නම් ප්‍රාග්ධනයේ වෙනස. ඒ ප්‍රාග්ධනයේ වෙනස තමයි පුතේ අපි මෙන්න මෙතන මේ විදිහට ගන්නෙ. වත්කම් වල වෙනසින් අඩු කරනවා වගකීම් වල වෙනස. කියන නිබන්ධනයේ මේ විදිහට හදාගන්න. මේ ප්‍රාග්ධනයේ වෙනස තමයි මේ ගන්න කාගේද? වත්කම් වල වෙනසයි වගකීම් වල වෙනසයි කියලා. එහෙනම් මේ කෑල්ලෙන් හොයන්නේ ප්‍රාග්ධනයේ වෙනස. මේ හොයන්නේ ප්‍රාග්ධනයේ වෙනස. ප්‍රාග්ධන වෙනස. හරිද? එහෙනම් අගවත්කම් සහ අග ප්‍රාග්ධනය සහ මුල ප්‍රාග්ධනය අතර ඉන්නේ පුතේ ප්‍රාග්ධනයේ වෙනස. ඉතින් වත්කම් වල වෙනසින් වගකීම් වල වෙනස අඩු කරාමත් එන්නේ පුතේ මොකක්ද? අන්න ප්‍රාග්ධනයේ වෙනස. එහෙනම් මේ ගන්නේ හැමතිස්සෙම කවුද? ප්‍රාග්ධන වෙනස. මේ ප්‍රාග්ධන වෙනසට පුතේ අපි ගැන්ලී අමතර ප්‍රාග්ධනය එකතු කරාමත් අන්න කියනවා මොකක්ද? ලාභ සමීකරණය කියලා. ඉතින් මම දන්නවා ඔයා මේ සමීකරණය කිසිම තැනක ඉගෙනගෙන නොමැත. ඕක පුතේ මම කියලා දෙන්නේ රිවිෂන් එකේ විතරයි. හේතුව මේක තියරි ක්ලාස් එකේ කියලා දුන්නා පුතේ උඩට වැටෙන්නේ නැහැ. උඩ දෙන්න. ඒ නිසා තියරි ක්ලාස් කරද්දී මේක සාකච්ඡා කරන්නත් නැහැ. අනිත් පුතේ දැන් රිවිෂන් එකක ඉලක්කය තමයි ඔයාට ඉන්න පුළුවන් හැමදේම හැම පැත්තකින් පුතේ ආවරණය කරන එක පුතේ. අර තියරි ක්ලාස් එකේ අපි කරන්නේ මූලික සිද්ධාන්ත දැනුම හදන එක විතරයි. මෙතන පුතේ හැම පැත්තක්ම ආවරණය කරනවා. දැන් ලාභ සමීකරණ පුතේ මේ විදිහට දෙන්නත් පුළුවන්. ඇයි මේක මේ විදිහට මම කියලා දෙන්නේ ඔයාට? ඔයාට මතකද අපි පිරිවැය ලේඛනය සාකච්ඡා කරා. පිරිවැය ලේඛනයේ පුතේ මම ඔයාට මුල තොගයයි නැත්නම් මුල අමුද්‍රව්‍ය තොගයයි අග අමුද්‍රව්‍ය තොගයයි සමහර ගණන් වල දුන්නා. සමහර ගණන් වල තොග වෙනස් වීම කියලා දුන්නා නේද? මතකද? මුල තොගයයි අග තොගයයි අතර වෙනස කිව්ව මොකක්ද? තොග වෙනස් වීම. අපි හදපු ගොඩක් ගණන් වල තිබ්බේ පුතේ බහුවර්ණ ප්‍රශ්න වල තොග වෙනස් වීම කියලා නේද? අන්න ඒක නිසා පුතේ දැන් ඉස්තර ගණන් වල දුන්නා මුල අමුද්‍රව්‍ය තොගය අග අමුද්‍රව්‍ය තොගය. මුල නොනිමි තොගය අග නොනිමි තොගය. මුල නිමි තොගය අග නිමි තොගය. හැබැයි දැන් ළමයි එහෙම විදිහට පොඩ්ඩ අඩු කරනවා. දැන් දෙන්නේ තොග වෙනස් වීම. අමුද්‍රව්‍ය තොග වෙනස් වීම, නොනිමි ද්‍රව්‍ය තොග වෙනස් වීම, නිමි ද්‍රව්‍ය තොග වෙනස් වීම. දැන් දෙන්නේ තොග වෙනස් වීම කියලා. හරිද? අන්න ඉතින් ඒ වගේ පුතේ ලාභ සමීකරණේ ඔයාට දැන් ඉස්සරහට යනකොට පුතේ දෙන්නේ නැහැ අපි අවසාන වත්කම්, අවසාන වගකීම්, ආරම්භක වත්කම්, ආරම්භක වගකීම් දෙන්නේ නැහැ පුතේ. ඔයාට දෙන්නේ මොකක්ද? අන්න මෙන්න මේ සමීකරණයෙන් ගාන හදන්න. ඉතින් හැම දෙයකම අපි පුරුදු වෙලා ගියාම විභාගේ මොන පැත්තෙන් යවුවත් අපිට සුදුරියට ගාන හදාගෙන උන නිසා මතක තියාගන්න ඔයාගේ විභාග ගානේ පේපර් එකේ මෙන්න මෙතනින් තමයි ලාභ සමීකරණය දෙන්නේ ඉස්සරහට.
තමයි. දැන් මේවා පුතේ දීලා තියෙන අතර. දැන් ළමයාට සමීකරණ දීපු ගමන් ආරම්භකවත් අවසාන ප්‍රාග්ධනයෙන් මුල ප්‍රාග්ධනය අඩු කරලා ගැල්ලි එකතු කරලා අමතර ප්‍රාග්ධන කරලා පුතේ ලාභ සමීකරණ ලේසියෙන්ම හදන්න පුළුවන්. ඔයාලා මේකෙන් දෙන්න බලන්න. ඔයා නිකන් ඔය යාළුවෙක්ට ඔය තියෙන ගානක් යවලා බලන්න පුතේ මේ ලාභ සමීකරණ මේක හදලා දෙන්න කියලා. අරයි දීලා බලන්න. ලොවිත් හදන්න යනවා. හරිද? ඔය නිකන් තියෙන සමහර ගණන් පුතේ මම කියනවා නිකන් එහෙමින් ඔය යවලා බලන්නකෝ යාළුවන්ට හදනවද කියලා. හරි මලාට හදන්න නෑ ළමයි ඌමුක්කුවක් මම දානවා හරිද ඒ නිසා පුතේ මෙන්න ලාභ සමීකරණයේ තව විදියක් දැන් එකක් කතා කරා ගැන්ලි සහ අමතර ප්‍රාග්ධන නැති අවස්ථාවක ඊට පස්සේ ගැන්ලි අමතර ප්‍රාග්ධනයේ තියෙන අවස්ථාවක දැන් කතා කරනවා කෙලින්ම ඔයාට දෙන්නේ වත්කම් වල වෙනසයි වගකීම් වල වෙනසයි මෙන්න මේ දෙන්න සම්බන්ධ කරගෙන තමයි දැන් මේ ලාභ සමීකරණය සාකච්ඡා කරන්න යන්නේ පුතේ හරි එන්න ඔයා නිබන්ධනයට දැන් නිබන්ධනයේ පුතේ මෙන්න මේ ටික පොඩ්ඩක් මම හිතනවා හදාගෙන ඇති කියලා. දැන් මෙතන තිබේ අවසාන වගකීම් කියලා එතන හදාගන්න ආරම්භක වගකීම් කියලා. ඒතර මේ දෙන්න අතර වෙනසට කියනවා අපි මොකක්ද පුතේ අන්න ප්‍රාග්ධනයේ වෙනස කියලා. ඉතින් මේ වත්කම් වල වෙනසින් වගකීම් වල වෙනස අඩු කරාම ඉන්නේ කවුද පුතේ ප්‍රාග්ධනයේ වෙනස. පැහැදිලිද වැඩි? හරි. එන දරුවෝ නිබන්ධනයට බලන්න ඔයා නිබන්ධනයේ මෙන්න පළවෙනි ප්‍රශ්නය හරි මෙන්න තියෙනවා පුතේ දැන් අපිට කියනවා අහගන්න පොඩ්ඩක් සුද්ධ ලාභය හෝ අලාභය සොයන්න කියලා පුතේ ලාභය හෝ අලාභය හොයන්නනේ හරිද ලාභය හෝ අලාභය හොයන්න කියනවා හරි ඔයා මෙහෙම හිතන්නකෝ ඔයාට මේ අතිරේක කාරණා මුකුත් දීලා නැහැ හරිද අතිරේක කාරණා මුකුත් දීලා නැහැ හරිද අතිරේක කාරණා මොකුත් දීලා නැහැ. ඩියුටි එක කපන්න එපා ඔයා මුදි. මම මේ දැන්ට මේ ගානට විතරක් කපන ඩියුටි. හරි. අතිරේක කාරණා මොකුත් දීලා නැහැ. ඔයා මට හොයලා දෙන්න පුතේ ලාභය හෝ අලාභය මෙන්න මේ ටික විතරක් පාවිච්චිලා. මෙච්චරයි දීලා තියෙන්නේ. ඔන්න ඔය කාරණා හතර විතරයි දීලා තියෙන්නේ. 2018 1 වත්කම් වගකීම් 2018 1231 වත්කම් වගකීම්. ඉතින් මට මෙන්න මේ හතර පාවිච්චි කරලා ඔයා අරන් දෙන්න පුතේ ලාභය හෝ අලාභය ඉක්මනට ලාභ සමීකරණ දාන්න පුතේ. කියන්නේ අපි දන්න සාමාන්‍ය ලාභ සමීකරණයට දාලා අරන් දෙන්න ලාභය හෝ අලාභය ඉක්මනට. අපි දන්න සාමාන්‍ය ලාභ සමීකරණයට දාලා අරන් දෙන්න ලාභය හෝ අලාභය. මේ ගාන ඔප්පු කරන්න හදන්නේ උදේ. ගාන ඔප්පු කරන්න හදන්නේ. මේ මං කියපු දේවට හරි නේද කියලා. කියක් එනවා එතන මේක දාන්න මේක මේ සමීකරණ දාන්න මෙයාට දාන්න එන්න එකපාරට මෙයාට දාන්න බෑ තාම මෙයාට දාන්න මෙයාට දාලා හදලා දෙන්න ඒතර ගැන්ලියම කර ප්‍රාර්ථනේ නෑ මෙතනින් උත්තරේ මට අර දෙන්න ඉක්මනට බලන්න කියක් එනවා හරි මම ස්ක්‍රීන් එකට දැම්මා හරිද මුලවත්කම් වගකීම් අගවත්කම් වගකීම් විතරයි මම කියන්නේ. ඒ හතර විතරක් පාවිච්චි කරා. ඒ හතර විතරක් පාවිච්චි කරලා ලාභය වලාමට අරන් දෙන්න පුතේ. ඔය හතර විතරයි. 220ක් 180ක් කියනවා 220ක් කියනවා. මොකක්ද උත්තරේ? 220 නේද? ආ පුතේ. 220 නේ? එතකොට පුතේ මේ මං කිව්වේ වත්කම් වක්කී විතරයි නම් අගවත්කම් තියෙනවා 650න් 150ක් මුලවත්කම් තියෙනවා 400න් 120ක් 650න් 400ක් ගියාම 250ක් 650න් 150ක් ගියාම 500යි 400න් 120ක් ගියාම 280යි අනු උත්තරේ 220 හරි 220 දැන් මම කියපු සමීකරණය හරි කියලා ඔප්පු කරන්න යන්නේ ආගල ඊළඟට දැන් ඊළඟට කියනවා පුතේ මේ වත්කම් වල වෙනස කියලා ඔය වත්කම් වල වෙනස කියන්නේ පුතේ වත්කම් වල වෙනස කියන්නේ පුතේ අග වත්කම් ඍණ මුල
වත්කම් අන්න වත්කම් වල වෙනස කියන්නේ පුතේ මොකක්ද අග වත්කම් ඍණ මුල වත්කම් ටියුට් එකේ ඕනනම් ලියා ගන්න වත්කම් වල වෙනස කියන්නේ මොකක්ද අග වත්කමෙන් අඩු කරන්න මොකක්ද මුල වත්කම් මෙතන අවශ්‍ය දරුවෝ ටික ටියුට් එකේ ලියා ගන්න හොඳේ ටියුට් එකේ ලියා ගන්න ඕවා ඊට පස්සේ වගකීම් වල වෙනස කියන්නේ අග වගකීම ඍණ මුල වගකීම මෙන්න වගකීම් වල වෙනස පුතේ හරි එහෙනම් මෙන්න වත්කම් වල වෙනසයි වගකීම් වල වෙනසයි පුතේ මෙන්න අපි බෝඩ් එකේ ගානට දාලා තියෙනවා හරිද හරි හරි දැන් මොකද පුතේ වෙන්න ඕන දැන් මොකක්ද කතන්දරේ වත්කම් වල වෙනස අහනවා ඉතින් වත්කම් වල වෙනස කියන්නේ අග වත්කම් ඍණ මුල වත්කම්නේ අන්න අග වත්කම 650යි මුල වත්කම 400යි අඩු කරාම පුතේ කීයක් වෙනවද 250යි ඔන්න වත්කම් වල වෙනස න පුතේ මට කීයක්ද 250 ඍණ වගකීම් වල වෙනස කියන්නේ පුතේ අග වගකීම ඍණ මුල වගකීම එනවා කීයද 30යි. තමයි මගේ සමීකරණය හරි කියලා මම ඔප්පු කරන්න යන්නේ ඔයාට. එතන පුතේ මෙහෙම ගියක් එන්නේ ප්‍රාග්ධනයේ වෙනස. ඒ ප්‍රාග්ධනයේ වෙනසට තමයි අපි ලාභය කියන්නේ. ඇයි? මුල ප්‍රාග්ධනයයි අග ප්‍රාග්ධනය අතර වෙනස තමයි ලාභය. මේ ප්‍රාග්ධනයේ වෙනස. එහෙනම් මෙතන පුතේ මෙන්න වත්කම් වල වෙනස 250යි වගකීම් වල වෙනස 30යි නම් මේ දෙන්න අතර වෙනස අන්‍යයට ලාභය කීයක් වෙනවද පුතේ 220ක් වෙනවා හරි උත්තරේ අන්න එහෙනම් ඔයාලා පුතේ ඔය සමීකරණයෙන් ගියස් මතක තියාගන්න නිවැරදි උත්තරේ ගන්න ඕනේ විභාගයේදී දෙන්නේ ඔයාට මෙන්න මේ විදිහට සමීකරණ හරිද විභාගයට ආවට පස්සේ මම මතක තියාගන්න ඔයාලට මතක් වේ සර් මේ දෙයක් ඉගෙනුවා නේද කියලා. ඒ නිසා මේ බෝඩ් එකේ තියෙන මේව ලියා ගන්න. වත්කම් වල වෙනස කියන්නේ මොකක්ද? මුල අග වත්කම් සහ මුල වත්කම් අතර වෙනස. වගකීම් වල වෙනස කියන්නේ මොකක්ද? අග වගකීම් සහ මුල වගකීම් අතර වෙනස. හරිද? හරි. දැන් ඔය ගාන ක්‍රම දෙකටම හදන්න පුළුවන්. මම එහෙම තමයි ඔයාලට ටියුට් එකේ දීලා තියෙන්නේ. හරිද? හරි ඔකේ මේක හදාගන්නකො මේ ක්‍රමයෙන් හරිද හැබැයි සමහර ගණන් තියෙන එහෙම හදන්න බෑ ඔයා නිකම්ම දෙන මම එයින් ගන්න තියලා තියෙන ටියුට් එකේ අපි දැන් හදමු ඒවා හරි මේක හදාගත්තද හරි මේක හදාගත්තා නම් හරි දැන් නිබන්ධනයට පුතේ මම යනවා හරි නිබන්ධනයට ගිහිල්ලා අන දැන් අර මකපු ඒවා ආයිත් මම ඇති කරනවා දැන් අන්න දැන් සාමාන්‍ය විදියට ගන්න තියෙනවා හරි පුතේ මට සාමාන්‍ය සමීකරණයෙන් ගිලක නිකන් අපි වෙන්දා හදන ලාභ සමීකරණයෙන් ගිහිල්ලා අරන් දෙන්න පුතේ සුද්ධ ලාභය හොලාභය මේ ගන්න ඉක්මනට දැන් ප්‍රශ්නාංක 6 හදන්න පුතේ සාමාන්‍ය අපි හදන ක්‍රමයට ගිහිල්ලා සාමාන්‍ය හදන ක්‍රමයට ගිහිල්ලා අරන් දෙන්න මට සුද්ධ ලාභය හොලාභය ඉක්මනට පුතේ සාමාන්‍ය හදන ක්‍රමයට ගිහිල්ලා සුද්ධ ලාභය හොලාභය ප්‍රශ්නාංක 6ම තමයි පුතේ. ගැළපිල්ල කියන්නකෝ. ගැළපිල්ල කියන්නේ මේ අයිතිකරු 50000ක් විදා තිබේ කියනවනේ. ඒතර 50 දැම්ම පුතේ අමතර ප්‍රාග්ධන. ඒක හරිනේ. ගැනිලි මාසයකට 2000 බැගින් ගැන්ලිගෙන ගොස් ඇත කියලා. ඉතින් මාසයකට 2000ක් නම් අන්න ඔයා තීරණය කරන්න පුතේ මාසයකට 2000ක් නම් අවුරුද්දකට ගැනිලි කීයක්ද කියලා. පැහැදිලිද? මාසයකට 2000ක් නම් අවුරුද්දකට ගැනිලි කීයක්ද? ඊට පස්සේ ජූලි 10 වන දින භාණ්ඩ 5000ක් ඔක්තෝබර් 5 වන දින භාණ්ඩ 4000ක් ගෙන ගොස් ඇත. ඔය පුතේ භාණ්ඩ ගැන්ලිනේ. ඉතින් භාණ්ඩ ගැන්ලි කරත් අවුලක් නැහැ. ගැන්ලිම තමයි. මුදල් කරත් භාණ්ඩ කරත් ගැන්ලිම තමයි. ඒව ගන්න මොනවා විදිහට පුතේ ගැන්ලි විදිහට ඒ දෙකේම එකතුව ගන්න. ඒතර අර 2000 ඒවා 12ක් පුතේ 24000යි. ඒ 24000ට මේ 5000යි 4000යි එකතු වුණා නම් පුතේ කීයද? 9000යි. ඒතර 24000ට 9000 එකතු කරන්න. හරිද?
24,000ට 9,000 එකතු කරන්න. ඊට පස්සේ පුතේ මොනවාද තියෙන්නේ? අන්න ආදායම් බදු. අන්න පුතේ ඒක චුට්ටක් highlight කරන්නකෝ. මේ ආදායම් බදු highlight කරන්න. ආදායම් බදු කොහොමද පුතේ ගැනිල්ලක් වෙන්නේ? මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න දන්න ළමයි. ආදායම් බදු කොහොමද ගැනිල්ලක් වෙන්නේ? ආදායම් බදු 10,000ක් ව්‍යාපාරික මුදලින් ගෙවලා. ආදායම් බද්ද කොහොමද ගැනිල්ලක් වෙන්නේ පුතේ? මම ඔය ප්‍රමිත කරද්දි ළමයිට ඔක පැහැදිලි කරා. ඉතින් මෙතන මම හිතනවා මේ 42ම 43ම තියරි ක්ලාසුත් එන ඔක්කොම. ඩිවිෂන් එකේ තියරි ක්ලාසුත් එන ඔක්කොම. හරිද? ඒ ප්‍රමිත කරද්දි යම් තැනක ඔය ආදායම් බදු ගැන මම පැහැදිලි කිරීමක් කරා. ආදායම් බදු කියන්නේ පුද්ගල බද්දක්. අන්න පුතේ. ආදායම් බද්ද පුද්ගල බද්දක්. ඔව් ඒක මෙහෙම කියමුකෝ. සමාගමක් විතරයි සමාගම නමින් ආදායම් බදු ගෙවන්නේ. මතකද මම කිව්වා? අන්න අයිතිකරු කිව්වද වන්න අත්තරේ. ආදායම් බදු පුතේ සමාගමක් විතරයි සමාගම නමින් ආදායම් බදු ගෙවන්නේ. ඇයි හේතුව? සමාගම කියන්නේ පුතේ නෛතික පුද්ගලෙක්. නීතිමය පුද්ගල භාවයක් තියෙනවා. ඒතර සමාගම නමින් බදු ගෙවනවා. හැබැයි තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් ආදායම් බදු ගෙවනවද? නැහැ. ඇයි හේතුව ආදායම් බදු ගෙවන්නේ නැත්තේ? ඒගොල්ලෝ පුතේ නෛතික පුද්ගලයෙක් නෙමෙයි. ඒතර තනි පුද්ගල ව්‍යාපාරයක් ආදායම් බදු ගෙවලා තිබ්බොත් ඒ ගෙවන්නේ කාගේ ආදායම් බද්දද? අන්න පුද්ගලයන්ගේ ආදායම් බද්ද. ඒ කියන්නේ අයිතිකාරයාගේ ආදායම් බද්ද. අන්න උත්තර දාලා තිනවා. ඔය ගෙවලා තියෙන්නේ පුතේ ව්‍යාපාරේ ආදායම් බද්ද නෙමෙයි. කාගේද? අයිතිකාරයාගේ ආදායම් බද්ද. එහෙනම් ඔය බද්දත් පුතේ අන්න ගන්න ඔයා ගැනිල්ලක් විදියට කීයක් වෙනවද පුතේ? 10,000ක් එනවා මුදලින් ගෙවලා පුතේ ඔක්කොම බදු. අතන 24,000යි 9,000යි 10,000යි ඔක්කොම ගන්න මොකක් විදියට පුතේ? ගැනිලි විදියට. හරි පුතේ. හදන්න ඉක්මනට එන. ඉත ලාභෙන්නේ. ඔව්. ඉතවාදී ළමයිටි හොඳයි යා. මෙතනට තව පොඩි වෙනස්කම් කිහිපයක් වෙනව නේද? අමතර ප්‍රාග් ගැලණි පුතේ කීයද එතකොට? ගැලණි එනවා 2,13,000යි 17,000යි උත්තර දෙකක් තියෙනවානේ. පොඩ්ඩක් බලන්නකෝ. 24,000යි 10,000යි 34,000යි 34,000යි 39,000යි 43,000ක් නේද? 43,000යි ගැනිලි අමතර ප්‍රාග්ධනයේ 50,000යි. 43 එකතු කරලා අඩු කරනවා 50ක්. ඒතර 220න් 43 බලන්න කී දෙන්නේ? 213 නේද? 213 ඉන්නේ. අන්න 213 ඉන්නේ. හරි 213 නේද? හරි 213 පුතේ ඉන්නේ. ඔන්න. හරිද වැඩේ? හරි. ඔන්න පුතේ අපි ඒකත් ගොඩ දැම්මා. 213 හරි. හරිද? හරි. මේකයි කතන්දරේ. දැන් පුතේ මේකනේ සමීකරණය. මේක සමීකරණය. දැන් මට ඕනා වත්කම් වල වැඩිවීම. වත්කම් වැඩිවීම. වත්කම් වල වෙනස. එහෙමද කියන්නේ මම? වත්කම් වල වෙනස. ණය ගැතියන්ගේ වැඩිවීම තියෙනවා 10ක්. 10,000ක් ණය ගැති වැඩි වෙනවා. ඒ පස්සේ තොග වැඩි වෙලා පුතේ 25ක්. මුදල අඩු වෙලා 2,000ක්. මෝටර රථ පුතේ 50යි 50න් ශ්‍රය 5ක් ගියාම අන්න 45කින් මෝටර රථ වැඩි වෙලා තියෙනවා. ණය හිමියන්ගේ වගකීම් වල වෙනස. වගකීම් වල වෙනස. ණය හිමියන්ගේ අඩුවීම පුතේ 5000යි. ණය ආපසු ගෙවීම 15000යි. 20000කින් අඩු වෙලා තියෙනවා. අර දැන් පුතේ මෙතන ණය ගැතියයි තොගයයි මුදලුයි වත්කම් හරි 10යි 12න් දෙක එකක් ඉතුරුයි 12 දෙකක් ඉතුරුයි 6යි 7යි 8යි 82 කියන පුතේ මගේ වත්කම වැඩි වෙනවා හරි වගකීම් පුතේ අඩු වෙලා තියෙනවා කීයකින්ද 20කින් වගකීම් 20කින් අඩු වෙනවා එතකොට පුතේ තාක්ෂණය සහ ගැනීම 8000 ගෙන ගොස් ඇත ගැනීම පුතේ අන්න 25යි
එහෙනම් දැන් මොකද පුතේ වෙන්නේ? දැන් මේ හිතන්නකෝ. ඔයාගේ වත්කම වැඩි වෙනකොට 82කින් හරිද? මම කිව්වේ මොකක්ද ඒකයි. වත්කම වැඩි වෙනකොට 82කින් වගකීම අඩු වෙනවා නම් 20කින් ඔයාගේ ප්‍රාග්ධන වෙනස එන්න ඕන කීයද? ප්‍රාග්ධන වෙනස එන්න ඕන කීයද පුතේ? දැන් ඔයා හිතන්න මේ එක ලයින් එකට ලිව්වට පස්සේ හරිද? මේක පුතේ අපිට එක ලයින් ලියන්න පස්සේ මෙයා 82යි දන. මෙයා ඍණ 20යි. අපි කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධනවද කියන්නේ. එහෙනම් ඔයාගේ ප්‍රාග්ධනයේ වෙනස කීයද දෙන්න ඕන? මෙයා 82කින් වැඩි වෙනවා නම් මෙයා ඍණ 20කින් අඩු වෙනවා නම් අන්න 102කින් නේද ඔයාගේ ප්‍රාග්ධනය මොකද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. තේරුණාද? එහෙනම් මේ දෙන්න අතර වෙනස මෙයා ඍණයි ධන වෙලා අන්න 102ක් වෙනවා. ප්‍රාග්ධනයේ වෙනස මම මොකක්ද කිව්වේ? වත්කම් වල වෙනසයි වගකීම් වල වෙනසයි අතර එන්නේ මොකක්ද? ප්‍රාග්ධනයේ වෙනස. මෙතන 70 දෙන්නේ. උසුන් 78යි. 78 නම් එතන මෙතන 108යි. මෙතන පුතේ 108යි. 108යි. හරි. හරි. ඔක මෙතන 78යි නේ. ඔක දෙයක් අඩු වෙනවනේ. හරි 108යි. 108න් පුතේ තව 8ක් ඒගොල්ලෝ 116යි. 116න් 25ක් ගියාම අන්න උත්තරේ කීයක් දෙන්නේ පුතේ? කී දෙන්නේ? 108යි 8යි 116යි. 116න් 25ක් ගියාම කීය දෙන්නේ? 91ද? 91ද පුතේ උත්තරේ එන්නේ? 91යි නේද? හරි. 91 එන්න ඕන. හරිද? නෑ නෑ මෙතන පොඩ්ඩක් මම වරක් දුවන්නේ. මෙතන මම කලින් දාස්නේ ගත්තේ. මෙතන එන්න ඕන 98ක් නේ. 98යි. 98න් 20ක් ගියාම 70ක්. 98යි. 98යි 8යි 106න් 25. එහෙම ඉන්න. 81 එතකොට 81. 81 ය. 81. මෙතන 98 එන්නේ. හරි. හරි. ඔන්න පුතේ. සහනවා ඇයිස වගකීම් ධන කරේ. ඒ ධනකින් මේ වගකීම ධන වෙන්න හේතුව තමයි මේ වත්කම් වල වෙනසින් අඩු කරන වගකීම් වල වෙනස. ඒතර වගකීම් වල වෙනස කොහොමද අඩු වෙන්නේ? ඒතර මෙයා අඩු වෙලන් තියෙන්නේ. ඍණයි මොකද වෙන්නේ? අන්න ධන වෙනවා පුතේ. ඒකයි කතන්දරය. දැන් මෙතන ඒක හොඳම උදාහරණ තමයි මෙතන ගත්තේ මේ. වත්කම වැඩි වෙලා තියෙන්නේ 78කින් නම් වගකීම් වල අඩුවීම 20ක් නම් ඔයාගේ ප්‍රාග්ධනය වෙනස් වෙන්න ඕන කීයකින්ද? අන්න 98. ඉතින් මේ වත්කම් වල වෙනසයි වගකීම් වල වෙනසයි කියන්නේ පුතේ මොකක්ද? ප්‍රාග්ධනයේ වෙනස අන්න 98ක් එන්න ඕන. 98ට ගැලිලි එකතු කරලා අමතර ප්‍රාග්ධන කරාමදී උත්තරේ කීයද? 81යි. මම ඒක අර ඔසුගිරි පිට නම් ටික ඔක්කොම ටික කියාගෙන ගියමු දෙන්න. මේකේ ෂය ඔබුදියා ඒකම මේ වත්කම් මෝටර ෂය තමයි වෙන්න ඕන. හරි? දැන් යාන්ත්‍ර ෂයක දාලා මෝටර ෂයකට හදාගන්න. හරි? හරි. ඔන්න උදේ. එතකොට දැන් මේකෙන් තමයි අපි ඉස්සරහට හුරු වෙන්න ඕන ලාභ සමීකරණය හදන්න. මේකෙන් හදාගන්න පුළුවන් නම් අපිට ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් වැඩි. ඉතින් අර මේ දැන් අපිට මෙතන ඍණාවම ධන වෙන එකට හොඳ උදාහරණයක් මේ බෝඩ් එකේ ඇතුලේ. වත්කම් වල වෙනසයි සමානයි වගකීම් වල වෙනසක ප්‍රාග්ධනයේ වෙනස එකතු කරාම. ඉතින් වත්කම් වල වෙනස 78ක් වෙනකොට වගකීම් වල වෙනස 20කින් අඩු වෙනවා නම් අන්න ප්‍රාග්ධනයේ වෙනස ඔකේ ඇත්තටම කියන 98යි. දරුනේ අපි මේ ක්‍රමයේ තේරුම් ගන්න වෙන්නේ මේ ලාභ සමීකරණය කියන්නේ පුතේ ඇත්තටම ප්‍රාග්ධනයේ වෙනස. ලාභ සමීකරණය කියලා කියන්නේ මොකක්ද පුතේ? ප්‍රාග්ධනයේ වෙනස. ඇයි මුල ප්‍රාග්ධනයේ ඉඳන් අග ප්‍රාග්ධන පුතේ සුද්ධ ලාභයනේ.
එහෙනම් ප්‍රාග්ධනයේ වෙනස තමයි මේ ශුද්ධ ලාභය කියන්නේ. එහෙනම් මේ ගැන්ලී අමතර ප්‍රාග්ධනයයි නැත්නම් මේ 90ට කියන්නේ ප්‍රාග්ධනයේ වෙනස කියන්නේ ලාභය කියන්නේ. හරිද? හරි. එහෙනම් ඔන්න උදේ ඉතින් ඔයා තේරුම් ගන්න ඔයාට දැන් අපි ඔයාට දැන් මෙතන සුළු කරන්න ගියාම ගැටලුවක් එන නිසා තමයි මම ඔයාලට මේ විදිහට බෝඩ් එකේ හදලා දෙන්නේ.